පරාග විශාල ප්‍රමාණයක් නිපද වීම. දැන් ළමයි සතුන් මගින් පරාගණය වන පුෂ්පවල එහෙම පරාග විශාල ප්‍රමාණයක් නිපද වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමනලයක ඇවිල්ලා මලකනේ වහන්නේ. එතකොට එක මලක පරාගයාගේ කකුල් වල පියාපත් වල දැවටුනහම තැවරුනහම එයා ගිහින් ආයෙ වහන්නේ තව මලක. එතකොට කෙලින්මිය මලට මේ පරාග ටික යනවා. හැබැයි සුළං මගින් පරාගණය වන පුෂ්පවල මේ පරාග සුළඟට ගහගෙන යනවා. එතකොට මේක මලකට වැටෙයිද? නැත්නම් වෙන කොහේරි වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. නේද? ඒක නිසා එකවරකට පරාග විශාල ප්‍රමාණයක් නිපදවනවා. එතකොට කොහෙන් හරි එක පරාගයක් ගිහින් අර කලංකෙම දැන්පත් වෙනවා. ඒක නිසා පරාග විශාල ප්‍රමාණයක් නිපදවනවා සුළං මගින් පරාගණය වන පුෂ්පවල. හතරවෙනි කාරණය. පරාග කුඩා වීම හා සැහැල්ලු වීම. දැන් සුළඟ මගින් පැතිරෙන්න නම් පරාග සැහැල්ලු වෙන්න ඕනේ. ඒ වගේම කුඩා වෙන්න. පරාග බර වැඩි නම් විශාලයි නම් සුළඟට මේ පරාග ගහගෙන යන්නේ නැහැ. ඒක නිසා හතරවෙනි ලක්ෂණේ පරාග කුඩා වීම හා සැහැල්ලු වීම. ඊළඟ එක අතු බෙදුණු කලංක පිහිටීම. කලංකයේ අතු බෙදිලා තියෙනවා. කීපයකට බෙදිලා කලංක කීපයක් තියෙනවා. ඒ කලංක කීපයකට බෙදිලා තියෙන්නේ මේකයි. එතකොට මේ කලංක දැන් ඔය අතු බෙදුණු කලංකයකට හොඳම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ බලන්න වදමලක්. වදමලක කලංකයේ අතු බෙදිලා තියෙනවා. කලංකයේ කොටස් 5කට විතර බෙදිලා තියෙනවා වදමල. එතකොට මොකද වෙන්නේ? කොහෙන් හරි එන පරාග මේ කලංකේ මොනවා හරි කොටසක තැන්පත් වෙනවා. ඒක නිසා සුළං මගින් පරාගණන පුෂ්පවල තවත් තියෙන හැඩ ගැසීමක් තමයි අතු බෙදුණු කලංක පිහිටීම. ඊළඟ එක පුෂ්ප මංජරී. තනි මල් විදිහට නෙවෙයි තියෙන්නේ. මේවා පුෂ්ප මංජරී වශයෙන් තමයි හටගන්නේ. පුෂ්ප මංජරී කියන්නේ පුතේ මල් පොකුරු විදිහට තියෙන්නේ. දැන් මේ තියෙන ඕගලන්ට පේනවා මේ උදාහරණ තුනේම. උදාහරණ මොනවාද? වී බඩිරුණු පොල්. මේ උදාහරණ තුනේම තියෙන්නේ තනි මල් නෙවෙයි මල් පොකුරු. නේද? මේ වී කරල කියන්නේ මල් පොකුර. මල් පොකුරෙන් තමයි මේ වී කරල හැදෙන්නේ. පොල් වලත් එහෙමයි. නේද? අපි පොල් හැදුනහම මේ පිළියන පොල් වල්ලක් කියලා කියන්නේ. ඒක පොල් වල්ල හැදෙන්නේ මල් පොකුරක. නේද? පොල් මලක් නෙවෙයි, තනි මලක් නෙවෙයි. මේ මල් පොකුරේ මල් ගොඩාක් තියෙනවා. එහෙමනම් මේ විදිහට පුෂ්ප මංජරී විදිහට හට ගන්නවා සුළ මගින් පරාගණය වෙන පුෂ්ප. හරි. අපි එවනම් ඊළඟට බලමු ජලය මගින් පරාගණය වෙන පුෂ්ප. ලියන්නකො පරාගණ කාරක ඊළඟට අංක 3 ජලය. හරි ජලය. දැන් දරුවනේ අපි කතා කරා සතුන් මගින් පරාගණය වෙන පුෂ්පයි සුළං මගින් පරාගණය වෙන පුෂ්පයි. ඒතකොට සතුන් මගින් පරාගණය වෙන පුෂ්පවල සතුන්ගේ පාදරුව තැවරිලා නේද? සතුන්ගේ ශරීරයේ තැවරිලා පරාග යනවා පරාග දානී නම් කලංකයේ මත. සුළං මගින් පරාගණය වෙන ඒවා සුළඟ මගින් පරාගදානයේ තියෙන පරාග කලංකයේ මතට ගමන් කරනවා. නමුත් ජලය මගින් පරාගණය වන පුෂ්පවල පරාග කලංකයේ මතට යෑමක් නෙවෙයි වෙන්නේ. මේවා වෙන්නේ මෙහෙමයි. මේවා පූමාංගී පුෂ්පයම වතුරේ පාවෙලා යනවා ජායාංගී පුෂ්පය ළඟට. ඔයගොල්ලන්ට පේනවා මේ උදාහරණේ තියෙන වැලිස්නේරියා. ඔයගොල්ලන්ගේ ගෙදර මාළු ටැංකියක් තියෙනවා නම් මේ වැලිස්නේරියා ගස් තියෙනවා. ජලජ ශාකයක් මේ. ඒතොර මේ ශාකවල අපි මේවට කියනවා ජලකාමී පුෂ්ප කියලා. ජලය මගින් පරාගණය වෙනවට කියනවා ජලකාමී පුෂ්ප කියලා. ජලකාමී පුෂ්පයක පූමාංගී පුෂ්ප, ජායාංගී පුෂ්ප බොහෝ විට වෙන වෙනම තියෙනවා. මේ පුෂ්ප පරිණත වුණාම ජායාංගී පුෂ්පයේ ශාකයෙන් ගැලවිලා ජලයේ පාවෙලා ළමයි පුෂ්පේ පරිණත වුණාම පූමාංගී පුෂ්පේ ගැලවිලා පූමාංගී පුෂ්පේ ගැලවිලා ජලයේ පාවෙලා ජායාංගී පුෂ්පය ළඟට ගමන් කරනවා.
ඒ මගින් තමයි පරාගෙන එන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන මේ තියෙන පූමාංගී පුෂ්පය. එහෙම නැත්නම් අපි කියනවා පුරුෂ ප්‍රජනක කොටස් තියෙන පුෂ්පය තමයි පූමාංගී පුෂ්පය කියලා කියන්නේ. ඒක පූමාංගී පුෂ්ප පරිණත වුනහම මේ පුෂ්පයෙන් ගැලවෙනවා. ගැලවිලා ජලේ පාවෙලා ගිහින් ජායාංගී පුෂ්පය අසලට ගමන් කරනවා. ගිහින් මෙයාගේ තියෙන පරාග, ඒ කියන්නේ පූමාංගී පුෂ්පයේ තියෙන පරාග ජායාංගී පුෂ්පයේ කලංකයේ මත තැන්පත් වෙනවා. එතකොට මේවට කියනවා අපි ජලකාමී පුෂ්ප කියලා. අපි චුට්ටක් ලියාගමු එහෙම. මෙම පුෂ්ප ජලකාමී පුෂ්ප නම් වේ. ජලකාමී පුෂ්ප නම් වේ. මෙම පුෂ්පවල බොහෝ විට ජායාංගී පුෂ්ප සහ පූමාංගී පුෂ්ප හා පූමාංගී පුෂ්ප වෙන වෙනම පිහිටා ඇති අතර පරිණත වූ පූමාංගී පුෂ්ප ශාකයෙන් ගැලවී ජායාංගී පුෂ්පයේ අනන්තය වෙතට ගමන් කිරීම සිදු වේ. ජායාංගී පුෂ්පයේ අනන්තය වෙතට ගමන් කිරීම සිදු වේ. උදාහරණයක් ලියාගන්න. උදාහරණේ වැලිස්නේරියා. හරි. ඊට පස්සේ ලියන්න අලුත් මාතෘකාවක් සංසේචනය. ඕලෙන් පේනවා මේකේ බොහොම සංකීර්ණ රූපයක් තියෙනවා. මේ රූපය මතක තබා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. මේකේ තියෙන්නේ මේ ශාකයක ලිංගික ප්‍රජනනයේ පියවර. මේකේ පියවර ටික ඔක්කොම ටික තියෙනවා. අපි කතා කරපු පරාගණයේ ඉඳන් හැම සිද්ධියක්ම පෙන්නලා තියෙනවා. එතකොට ඒක තමයි ඒ කියන්නේ බීජයක් හැදෙනකන් ක්‍රියාවලිය මේකේ තියෙනවා. ඒතොර මේ රූප සටහන ඔයගොල්ලෝ මතක තබා ගැනීමක් අඳින්න පුරුදු වෙන්න එහෙම ඕනේ නැහැ. නිකන් මේක
මොකද්ද සංසේචනය කියන්නේ කියලා මතක තියාගත්තාම හරි. අපි බලමු මොකද්ද සංසේචනය කියන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන මේ මුලින්ම තියෙන්නේ ඒක තමයි. පටන් ගන්න කොතනද කියලා සමහර මේක ගැටලුවක් ඇති ඔයගොල්ලන්ට මේ මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. මේ උඩ තියෙන පුෂ්පයක් එතනින් තමයි පටන් ගන්න. ඒකට මේ පුෂ්පයක නම් කරලා නැහැ. මෙතන තියෙනවා කලංකය නේද? ඊට පස්සේ මෙතන තියෙනවා පරාගදානී. කලංකේ සහ පරාගදානී තියෙනවා. අංක 1 තමයි මෙතන. ඊට පස්සේ කලංකේ සහ පරාගදානී විශාල කරලා පෙන්නලා තියෙනවා. සෝරි කලංකේ නෙවෙයි. ජායාංගයයි පරාගදානී. ජායාංගයේ මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ සෛල. මේ තියෙන ඩිම්බ සෛල. ඊට පස්සේ පරාගදානිය තුල තියෙනවා පරාග කණිකා. එතන මේ පරාගදානියේ ජන්මාණු මාතෘ සෛල කියලා જાතියක් තියෙනවා. අපෙත් තියෙනවා. ඒ ජන්මාණු මාතෘ සෛල ඌනන විභාජනයට ලක් වෙලා හදනවා පරාග කණිකා. පරාග කණිකා තියෙන්නේ පරාගදානිය ඇතුළේ. ඒ විදිහටම මේ ඩිම්බ කෝෂයේ තුලත් ඌනන විභාජනයට ලක් වෙලා ඩිම්බ සෛල හදනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ මේ උඩ කොටස. එතකොට ශාකයක තියෙන පුරුෂ ප්‍රජනක සෛල තමයි පරාග කණිකා සහ ඩිම්බ. පරාග කණිකා සහ ඩිම්බ තමයි ජන්මාණු සෛල. ඊට පස්සේ බලන්න මේ පරාගණයේදී මොකද වෙන්නේ? මේ පරාග කණිකා ගිහින් නැත්තම් පරාග ගිහින් කලංකය මත තැන්පත් වෙනවා. එහෙම පරාගණය වෙනවා. ඊට පස්සේ පුතේ මේ කලංකය මත තියෙනවා සීනි ද්‍රාවණයක්. කලංකය මත සීනි ද්‍රාවණයක් තියෙනවා. දැන් පැරණි විශේෂ නිර්දේශයේ ළමයින්ට තිබ්බ මෙහෙම පරීක්ෂණයක්. පුෂ්පයක පරාග ටිකක් අරගෙන වෙනම අරගෙන අපිට මලක් හොඳට පරිණත වෙච්ච පිපුණු මලක් අතින් අත ගාපුවාම අතේ ගෑවෙනවා දුඹුරු පාට කුඩු කුඩු යාගිය. ඒ තමයි පරාග. අන්නේ පරාග ටිකක් අපි වෙන් කරලා අරගන්න. අතින් අත ගාලා අරගන්න. අරගෙන මේ පරාග ටික අපි දානවා සීනි ද්‍රාවණයකට. සීනි ටික වතුර දිය කරලා එන්නේ සීනි ද්‍රාවණයකට දානවා පරාග ටික. දාලා අපි ටික වෙලාවකින් මේ පරාග කණිකා මේ සීනි ද්‍රාවණයෙන් පරාග කණිකා සහිතව චුට්ටක් අරගෙන අන්වීක්ෂයෙන් බලනවා. එහෙම අන්වීක්ෂයෙන් බලපුවාම අපිට පේනවා මෙහෙම එකක්. මේ පරාග කණිකාව පුපුරලා පරාග නාලයක් බටයක් වාගේ එකක් එළියට වර්ධනය වෙනවා. අපි ඒකට කියනවා පරාග ප්‍රෝහණය කියලා. දැන් මෙතන මේ කලංකය මත සීනි ද්‍රාවණයක් තියෙනවා. ඒතර මෙතෙන්දි වෙන්නේ මේ කලංකය මත තියෙන සීනි ද්‍රාවණය නිසා පරාග කණිකාව පුපුරලා පරාග නාලය කියලා නාලයක් වර්ධනය වෙනවා කීලයේ දිගේ පහළට. එහෙම කීලයේ දිගේ පහළට වර්ධනය වන පරාග නාලය මේ පල්ලෙහා රූපේ තියෙන විදියට ළමයි මේ පරාග නාලයේ ඇතුළු වෙනවා ඩිම්බේ ඇතුළට. ඩිම්බ සෛලය ඇතුළට ඇතුළු වෙනවා පරාග නාලය. ඇතුළු වෙලා පරාග නාලයේ දිගේ මේ පරාග කණිකාව ඇතුලේ තියෙනවා පරාග කණිකාවේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය මේ පරාග නාලයේ දිගේ ඇවිල්ලා මේ ඇවිල්ලා ඊට පස්සේ මේ තියෙනවා ලොකු කරලා තියෙනවා මේ රූපේ. මේ නාලයේ දිගේ එන පරාග කණිකාවේ න්‍යෂ්ටිය ඩිම්බේ න්‍යෂ්ටියත් එක්ක එකතු වෙනවා. අපි ඒකට කියනවා සංසේචනය කියලා. විභාගෙට අහනවා ඔයගොල්ලන්ගෙන් සංසේචනය යනු කුමක්ද කියලා. සංසේචනය කියන්නේ පුතේ මෙහෙමයි. පරාගයේ න්‍යෂ්ටියයි ඩිම්බේ න්‍යෂ්ටියයි එකට එකතු වෙන එක තමයි සංසේචනය කියලා කියන්නේ. කියන්නේ ස්ත්‍රී ජන්මාණු සහ පුරුෂ ජන්මාණු එකතු වෙන එකට කියනවා සංසේචනය කියලා. ඒතකොට ශාකයක පරාග න්‍යෂ්ටියයි ඩිම්බේ න්‍යෂ්ටියයි එකතු වෙන එකට තමයි අපි සංසේචනය කියලා කියන්නේ. පොහොට්ටුව කාලෙදි වෙන්නේ නැහැ පුතේ. මොකද දන්නවද? පොහොට්ටුව කාලෙදි මේ පරාගදානි පරිණත වෙලා නැහැ. පරිණත වුණාට පස්සේ තමයි මේක පුපුරලා එළියට එන්නේ පරාග කණිකා.
පරාග කණිකා එළියට එන්න ඕනේ. පරාගධානිය ඇතුලේ පරාග කණිකා තියෙනවා. ඒතකොට මේ පරාගධානිය පුපුරනවා පරිණත වුණා. දැන් පොහොට්ටුව කාලෙදි මෙයාව පුපුරලා පරාග කණිකා එළියට එන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ ඩිම්බ සෛල මෝරලත් නැහැ පොහොට්ටුව කාලේ. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන්. හරි. මම ඒක පස්සේ කියන්න. තව චුට්ටකින්. හරි. එතකොට මේ විදිහට මේ ඩිම්බිය න්‍යෂ්ටියයි පරාග කණිකාවේ න්‍යෂ්ටියයි එකතු වෙන එකට අපි සංසේචනය කියනවා. සංසේචන වුණාට පස්සේ මෙන්න මේ ඩිම්බ කෝෂයේ වෙනස්කම් රාශියක් වෙනවා. එහෙම වෙනස්කම් රාශියක් වෙලා මේ ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙනවා. gediya හැදෙන්නේ ඩිම්බ කෝෂය. ඔයගොල්ලෝ බලන්න හොඳට මේ හොඳට පැහැදිලිව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් peer ගහ. peer මලේ පහළ කොටසින් තමයි peer gediya මහත් වෙලා හැදෙන්නේ. ඒ වගේමයි දෙළුම් වල. දෙළුම් මලේ පල්ලෙහායි දෙළුම් මල පරවේගෙන යද්දි ඔන්න ටික ටික මහත් වෙලා ඩිම්බ කෝෂේ ඵලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ඵලය තුල තිබ්බ මේ ඩිම්බ කෝෂය තුල තිබ්බ මේ ඩිම්බ සෛල මේවා සංසේචනය වුණාට පස්සේ බීජ බවට පත් වෙනවා. මේවා බීජ බවට පත් වෙනවා. මේ ඔන්න ඔය කියන වෙනස්කම් ටික වෙනවා සංසේචන ක්‍රියාවලියෙන් පස්සේ. අපි ඒවා සවිස්තරාත්මකව බලමු ඊළඟ එකකින්. එමුනම් සංසේචනය කියලා මාතෘකාව ලියාගෙන නියම ලියමු අපි. ගැටලු තියෙනවා නම් පුතේ එවන්න. හරි. ලිංගික ප්‍රජනනයේදී ශාකයක පුරුෂ ජන්මාණු හේවත් පරාග හා ස්ත්‍රී ජන්මාණු හේවත් ඩිම්බ එකිනෙක සමග එකතු වීම සංසේචනයේ ලෙස හැඳින්වේ. එකිනෙක සමග එකතු වීම සංසේචනයේ ලෙස හැඳින්වේ. එම ක්‍රියාවලිය පහත පියවර ඔස්සේ දැක්විය හැකිය. පහත පියවර ඔස්සේ දැක්විය හැකිය. හරි පළවෙනි එක පරාගනයේදී පුෂ්පයක පරාග එම විශේෂයේම පුෂ්පයක කලංකය මත තැන්පත් වේ. ඊළඟ පියවර එම පරාග කලංකය මත තැන්පත් වූ පසු කලංකය මත ඇති සීනි ද්‍රාවණය නිසා
උත්තේජනය වී පරාගය ප්‍රරෝහණය වීම. පරාගය ප්‍රරෝහණය වීම. පරාග කණිකා කියන්නේ පරාග වලටම තමයි. ඔව්. එම පරාග නාලය කීලය ඔස්සේ ඩිම්බ කෝෂය තුළට වර්ධනය වීම. ඩිම්බ කෝෂය තුළට වර්ධනය වීම. ඊළඟ එක ඩිම්බ කෝෂය තුළට වර්ධනය වී ඩිම්බ කෝෂය තුළට වර්ධනය වී පරාගය තුළ ඇති පුංජන්මානුව කියන්නේ පුරුෂ ජන්මානුව. පරාගය තුළ ඇති පුංජන්මානුව ඩිම්බය සමග සංයෝජනය වී යුක්තාණුව සෑදීම. හරි. එතකොට ඔන්න ඔය ඩිම්බේ සමග සංයෝජනය වෙන එකට අපි කියනවා සංසේචනය කියලා. හරි. ලියන්න ඵල සහ බීජ නිපදවීම කියලා. ඵල සහ බීජ නිපදවීම.
ඵල සහ බීජ නිපද වීම. හරි ළමයි. දැන් මේ සංසේචන ක්‍රියාවලියෙන් පස්සේ පුෂ්පයේ ළමයි වෙනස්කම් විශාල ප්‍රමාණයක් වෙලා පුෂ්පයේ ඵලයක් බවට පත් වෙනවා. සංසේචනයෙන් පස්සේ පුෂ්පයේ ඵලයක් බවට පත් වෙනවා. ඒ පුෂ්පයේ ඵලයක් බවට පත් වෙද්දී මෙන්න මේ කියන වෙනස්කම් ටික සිද්ධ වෙනවා පුෂ්පයේ. දැන් අපි දන්නවා පුෂ්පයක කොටස් ගණනාවක් තියෙනවා. පුෂ්පයක තියෙනවා ඩිම්බ කෝෂය තියෙනවා. නේද? ඊට ඉහළින් තියෙනවා ඊට ඉහළින් නෝ පහළින් ඉහළින් වෙන්නත් පුළුවන් පහළින් වෙන්නත් පුළුවන් ළමයි. පස්සේ ඔයගොල්ලන්ට ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ ඒ කොටස නැහැ. ඉස්සර කාලේ 9 පන්තියේ තිබ්බා මේ පුෂ්පයක කොටස් පිළිහිටලා තියෙන හැටි සවිස්තරාත්මකව පාඩමක් තිබ්බා. නමුත් දැන් මේ පාඩම 9 පන්තියෙත් නැහැ. එතකොට මේ පුෂ්පයක කොටස් ගණනාවක් තියෙනවානේ. ඩිම්බ කෝෂය විතරක් නෙමෙයි. ඩිම්බ කෝෂය තියෙනවා. නේද? ඊට පස්සේ තියෙනවා කලංකය, කීලය, රේණු තියෙනවා. රේණු කියන්නේ පරාගධානී සූත්‍රිකාව. ඊට පස්සේ දලපත්‍ර තියෙනවා, මණිපත්‍ර තියෙනවා. මේ වගේව ගණනාවක් තියෙනවා. එතකොට පුෂ්පයේ ඵලයක් බවට පත් වෙද්දි ළමයි මේ කොටස් වලින් ගොඩක් ඒවා හැලිලා යනවා. දලපත්‍ර ටික ඒ කියන්නේ මල් පෙති ටික සම්පූර්ණයෙන් හැල්ලෙනවා. ඕනෑම පුෂ්පයක මේ දලපත්‍ර කියනවා සම්පූර්ණයෙන් හැල්ලෙනවා. රේණු ටික හැලිලා යනවා. කලංකේ කීලේ හැලිලා යනවා. ඩිම්බ කෝෂයේ තමයි ඵලයක් බවට පත් වෙන්නේ. දැන් මම මොනවද හැලෙනවයි කියලා කිව්වේ? මණිපත්‍ර හැලෙනවා කිව්වේ නැහැ. දලපත්‍ර හැලිලා යනවා. හැම පුෂ්පයකම. හැම පුෂ්පයකම දලපත්‍ර හැලෙනවා. හැම පුෂ්පයකම කලංකේ කීලේ හැලිලා යනවා. හැබැයි සමහර පුෂ්පවල විතරක් මණිපත්‍ර හැලෙනවා. සමහර පුෂ්පවල මණිපත්‍ර හැලෙන්නේ නැතුව තියෙනවා ඵලයේ බවට පත් වෙනවා. ඩිම්බ කෝෂය තමයි ඵලයේ බවට පත් වෙන්නේ. ඒතකොට ඩිම්බ කෝෂයේ ඵලයේ බවට පත් වෙද්දී මේ ඩිම්බ කෝෂයේ වටේට තියෙනවා ඩිම්බ කෝෂ ආවරණය නැත්නම් ඩිම්බ කෝෂ බිත්තිය. ඩිම්බ කෝෂ බිත්තිය ඵලයේ වටේ තියෙන පලාවරණයේ බවට පත් වෙනවා. දැන් අඹ ගෙඩියක් ගන්නකොලම උදාහරණයක් විදියට අඹ ගෙඩියේ ඵලය කියන්නේ සම්පූර්ණ අඹ ගෙඩිය. ඒ අඹ ගෙඩිය වටේට තියෙනවනේ ලෙල්ල කියලා කියන්නේ අපි අඹ ලෙල්ල කියලා කියන්නේ. ඒ අඹ ලෙල්ල කියන්නේ පලාවරණය. ඒ පලාවරණයේ බවට පත් වෙන්නේ ඩිම්බ කෝෂ බිත්තිය. ඊට පස්සේ තමයි ඩිම්බ කෝෂය තුල තියෙනවනේ ඩිම්බ සෛල. ඒ ඩිම්බ සෛල තමයි බීජ බවට පත් වෙන්නේ. දැන් අඹ ගෙඩිය ඇතුලේ තියෙනවා අඹ බීජයක්. අපි අඹ ඇටේ කියලා කියනවා. එහෙමනම් මේ අඹ බීජේ බවට පත් උනේ අඹ පුෂ්පයේ ඩිම්බ කෝෂය තුල තිබ්බ ඩිම්බ සෛල. ඒ වගේම ඒ ඩිම්බ සෛලයේ වටා තියෙන ආවරණය බීජාවරණයක් බවට පත් වෙනවා. බීජාවරණය කියන්නේ ඕගොල්ලෝ දන්නවා දැන් අඹ බීජයේ තියෙන බොහොම ටිකක් තද පොත්තක් වගේ එකක් තියෙනවා. ඒක තමයි බීජාවරණය. අඹ පැත්තකින් කියලා පොල් ගෙඩිය ගන්නකො. පොල් ගෙඩිය තියෙනවනේ නේද කටුව කියලා එකක්. අන්නේ පොල් කටුව තමයි බීජාවරණය. ඒතර බීජයේ වටේට තියෙනවා බීජාවරණයක්. රටකජුව එකක් ගන්නකො. රටකජුව එකේ ඕගොල්ලෝ දැකලා තියෙනවද? රටකජුව බීමේ අර මදේ ගත්තාම බීජේ ගත්තාම මේ බීජේ වටේට පටලයක් වාගේ. අන්න බීජාවරණය. කජුමදේක ගන්නකො. කජුමදේකක් තියෙනවනේ පොත්තක් වාගේ එකක්. ඒක තමයි බීජාවරණය. ඒතකොට බීජාවරණේ බවට පත් වෙන්නේ ඩිම්බය වටේ තියෙන ඩිම්බාවරණය. ඉතින් ඔන්න ඔය කියන වෙනස්කම් ටික වෙලා පුෂ්පේ ඵලයක් බවට පත් වෙනවා. හරි? අපි කෙටියෙන් ලියාගමු මෙහෙම. සංසේචනයෙන් පසු
පුෂ්පය ඵලයක් බවට පත්වේ. සංසේචනයෙන් පසු පුෂ්පය ඵලයක් බවට පත්වේ. එවිට පුෂ්පයේ විවිධ වෙනස්කම් රාශියක් සිදුවේ. එවිට පුෂ්පයේ විවිධ වෙනස්කම් රාශියක් සිදුවේ. ඒවා නම් එකට එක ලියන ළමයි තරුදාල් ඉවත් කවන්නේ පළවෙනි එක ඩිම්බ කෝෂයේ ඵලය බවට පත්වේ. ඩිම්බ කෝෂයේ ඵලය බවට පත්වේ. ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය බවට පත්වේ. පුතේ පොල් ගහේ පොල් එල්ල කියන්නේ ඒ තමයි ඵලය. පොල් ඵලය කියන්නේ ඔක්කොම ටික. එතකොට පලාවරණය තමයි ඔය පොල් එල්ල කියලා කියන්නේ. ඵලය කියලා කියන්නේ සම්පූර්ණ ලෙල්ලත් එක්කම පොල් ගෙඩියට. ඒ ඵලය. එතකොට මේ පලාවරණය තමයි පොල් එල්ල කියලා කියන්නේ. දැන් ළමයි මෙහිමයි. අපි එක එක පළවල ආහාරයට ගන්න කොටස් එකිනෙකට වෙනස්. අපි පොල් වල ගන්නේ බීජය තමයි. පොල් මදේ. නේද? අපි කජු වලත් ගන්න බීජයනේ. ඒ වගේ අපි ආහාරයට ගන්න පළවල ආහාරයට ගන්න කොටස් එකිනෙකට වෙනස් වෙනවා. අඹ වල ගන්නේ අපි පලාවරණය. ඒ වගේ එකිනෙකට වෙනස් වෙනවා අපි ආහාරයට ගන්න කොටස්. සමහර ඒවා ග්‍රාහකී අපි කරනවා. දැන් උදාහරණයක් විදියට අපි කජු පුහුලණය කියලා කියන්නේ. කජු ගහේ කජු පුහුලණය කියන්නේ මොකද්ද කජු පුහුලණය කියන්නේ? කජු පුහුලණය කියලා කියන්නේ ළමයි ග්‍රාහකය. අර මල පිපෙද්දී මල අපි හැදෙන්නේ ග්‍රාහකී කියලා එකක් මතනේ. පොඩි වේදිකාවක් වගේ එකක්. ඒතකොට ඒක තමයි අපි කන්නේ. ඉතින් ඔයගේ අපි ආහාරයට ගන්න කොටස් වෙනස් වෙනවා එකිනෙක. හරි. ඒ කියන්නේ මාංශල කොටස තමයි බොහෝ විට අපි ආහාරයට ගන්නේ. ලියන්න එහෙමනම් ඊළඟ එක මේ ප්‍රශ්නයක් අහලා තිබ්බා ඒකට උත්තරේ මම කිව්වේ. අපි ලිව්වේ පළවෙනි කාරණේ ඩිම්බ කෝෂයේ ඵලය බවට පත් වේ. ඊළඟට ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය බවට පත් වේ. ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය බවට පත් වේ. සංසේචනීය වූ ඩිම්බ බීජ බවටත් සංසේචනීය වූ ඩිම්බ බීජ බවටත් ඩිම්බාවරණයේ බීජාවරණයේ බවටත් පත් වේ. ඩිම්බාවරණය බීජාවරණයේ බවටත් පත් වේ.
හරි. කරුවක් දාලා ලියාගන්න යටින් මේ ටිකත් අර අපි කලින් කියපු එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මණිපත්‍ර, දලපත්‍ර, රේණු, කලංකේ කීලේ මේ කොටස් හැලිලා යනවා. හැබැයි සමහර පුෂ්පවල, සමහර ඵලවල මණිපත්‍ර විශේෂයෙන්ම අනික් ඒවා නෙවෙයි මණිපත්‍ර ඉතුරු වෙනවා. ඔයගොල්ලෝ මැංගුස් කාලා ඇති. මැංගුස් වල තියෙන උඩ නැට්ටත් එක ලේ තුනක් වාගේ. ඒ තමයි මණිපත්‍ර ටික. peerවල තියෙනවා peer ගෙඩියේ යටපැත්තේ චූටි පියන් තුනක් වාගේ. අර කූඹි හැම ඉන්නේ. අන්න ඒවා තමයි ඒ කියන්නේ පුෂ්පේ කාලේ මණිපත්‍ර ටික. ජම්බු වල තියෙනවා එහෙම. ජම්බු ගෙඩියෙත් අර කූඹි ඉන්නේ යට හැංගිලා. නේද? එතකොට මේ වැහිලා තියෙන්නේ මණිපත්‍ර වලින්. හරි. අපි ඒ ටික චුට්ටක් මනින් ලියාගමු මෙහෙම. පුෂ්පේක මණිපත්‍ර ඔව් මණිපත්‍ර සමහර දැන් ජම්බු වල මණිපත්‍රේ ආහාරේ තැම්පත් වෙලා තියෙනවනේ කන්න පුළුවන්. හැබැයි මොනවද ළමයි මැංගුස් වල මණිපත්‍රේ ආහාර සංචිත වෙලා නැහැ. ඒක අපි කන්නේ නැහැ නේ. ඒ වගේ එහෙම තියෙනවා. දැන් මෙහෙමයි දැන් පෝෂණය කියපුවාම ළමයි දැන් අපි ශාකවල විවිධ කොටස් වල මේ තැම්පත් වෙලා තියෙන ආහාර. එතකොට මේ අපිට කන්න පුළුවන් කොටස් තමයි අපි කන්නේ. හැබැයි දැන් අපිට පෝෂණය අපි කන්න බැරි වුණාට සමහර කොටස් තියෙනවා ඒවා සතුන්ට ආහාරයට ගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේ ගස්වල කොළ කන්නේ නැහැනේ. නමුත් කොළවලත් තියෙනවා පෝෂණය. නේද? දැන් අපි මැල්ලුම් කනවා. අපි මැල්ලුම් කාපුවාම අපිට ලැබෙන්නේ ඒවැය තියෙන ඛනිජ ලවණ සහ විටමින්. පලාවර්ග කන්න කියලා කියන්නේ අපිට නේ ඛනිජ ලවණ ලැබෙන්නේ. හැබැයි හරක් තනකොළ කාපුවාම හරකට ඒකෙන් ශක්තියක් ලැබෙනවා. ඒ කොහොමද? ඒවැය තියෙන සෙලියුලෝස් ඔයගොල්ලෝ 10 පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා සෙලියුලෝස් හැදිලා තියෙන්නේ මේ ග්ලූකෝස් එකතු වෙලා ග්ලූකෝස් අණුවලින්. එතකොට හරකට පුළුවන් සෙලියුලෝස් වල තියෙන ග්ලූකෝස් සෙලියුලෝස් ජීර්ණය කරලා ග්ලූකෝස් ලබා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. නමුත් අපිට පෝෂණයක් නැහැ තනකොළ කෑවා. ඒ වුණාට ශාකභක්ෂක හරක් වාගේ සත්තුන්ට ඒ අයට පුළුවන් ඒකෙන් පෝෂණය ලබන්න. ඉතින් ඒ වාගේ මේ මම අදහස් කළේ මේකයි. දැන් අපි ශාකවල දැන් ගොඩක් ඒවා ඵලවල දැන් මණිපත්‍ර තියෙනවා. දැන් මැංගුස් වල තියෙනවා ලොකුවට තියෙනවා මේ මණිපත්‍ර ටික. ඒක අපි කෑවා කියලා අපිට ඒකෙන් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක කන්න පුළුවන් සත්තු ඉන්න පුළුවන් නම. ඒක පොඩ්ඩක් මාංශල ගතියක් තියෙනවනේ. දැන් කුරුමි සතෙක් ඇවිල්ලා ඒක කෑවොත් එයා ඒකෙන් පෝෂණය ලබා ගන්නවා. නේද? හැබැයි අපිට ඒකෙන් පෝෂණය නැහැ. මොකද අපිට ගන්න පුළුවන් ආහාරය ඒක නෑ තැම්පත් වෙලා. හරි. අපි ලියාගමු මේක සාමාන්‍යයෙන් ගැටලු තියෙනවා නම් අහන්න ඕගොල්ලන්ට ඒ වාගේ සාමාන්‍යයෙන් මණිපත්‍ර දලපත්‍ර රේණු ආදිය මණිපත්‍ර දලපත්‍ර රේණු ආදිය පරාගණයෙන් පසු හැලී යාම සිදුවේ. පරාගණයෙන් පසු හැලී යාම සිදුවේ. නමුත් ඇතැම් පුෂ්පවල මණිපත්‍ර සංසේචනයෙන් පසු හැලී යාමක් සිදු නොවන අතර සංසේචනයෙන් පසු හැලී යාමක් සිදු නොවන අතර
ඒවා මාංශල වී පලාවරණයේ සමග බද්ධ වී පවතී. උදාහරණ කියලා ලියා ගන්න. පේර, වම්බටු, ජම්බු, මැංගුස්. දැන් අර බටු වල එහෙම තියෙන තොප්පියක් වගේ එකක් උඩි. ඒක තමයි ඒ මණිපත්‍ර. හරි. ලියන්න ඵලසා බීජ ව්‍යාප්තිය. මාතෘකාව ලියන්න ඵලසා බීජ ව්‍යාප්තිය. හරි. දැන් ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයගොල්ලන්ගේ ගෙවල් වල එහෙම තියෙනවා ඇති කොස් ගස්. එතකොට මේ කවුරු හරි දැකලා තියෙනවද ඔයගොල්ලන්ගේ නැත්තම් ගෙවල් වල තියෙනවද විශාල කොස් ගස් යට තවත් ඒ වගේ කොස් ගස්. ඒ කියන්නේ මෙහෙමයි. ලොකු කොස් ගහක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකේ තවත් ඒ යට හොඳට පළදරන පොඩි කොස් ගස්. එහෙම හැදෙන්නේ නැහැ ළමයි. මහ ගස් යට පොඩි ගස් හැදෙන්නේ නැහැ. සාමාන්‍ය. ඒ කියන්නේ කොස් ගහ යට අලුත් කොස් පැල හැදෙන්නේ නැහැ. පොඩි පැල හැදෙනවා නැත්තේ නෑ. හැබැයි ඒවා ටික කාලෙකින් මැරිලා යනවා. ඇයි ටික කාලෙකින් මැරිලා යන්නේ ඒවා? ඒවා ටික කාලෙකින් මැරිලා යන්න හේතුව තමයි ශාකයක් වර්ධනය වීමේදී ශාකයට අවශ්‍ය කරන සාධක තියෙනවා. උදාහරණයක් විදිහට ආලෝකය ඕනේ, වාතාශ්‍රය ඕනේ, ජලය ඕනේ, ඉඩකඩ ඕනේ. මේ කියන දේවල් හැම ශාකයකටම අවශ්‍යයි. ඒතකොට කිසියම් ශාකයකට අර කිසියම් ශාකයක් නැත්නම් බීජ වැටිලා මව් ශාකයේ ළඟම පැලවුණොත් බීජ වැටිලා මව් ශාකයේ ළඟම පැලවුණොත් ඒ පැලවලට සිද්ධ වෙනවා ඔය කියන සාධක ටික අරගන්න මව් ශාකයත් එක්ක තරඟ කරන්න. ආලෝකය ලබා ගන්න මව් ශාකයත් එක්ක තරඟ කරන්න සිද්ධ වෙනවා. ජලය ලබා ගන්න මව් ශාකයත් එක්ක තරඟ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අර කුඩා පැලවලට සිද්ධ වෙනවා විශාල මව් ශාකයත් එක්ක මේ සාධක ටික ලබා ගන්න තරඟ කරනවා. හැබැයි මේ තරඟින් හැමතිස්සෙම අර පොඩි පැල පරාද වෙලා යනවා. ඒතර අවසානයේදී ඒගොල්ලෝ විනාශ වෙලා යනවා. ඒක නිසා ළමයි ශාකයක හදන බීජ මව් ශාකයේ අසලම වැටිලා පැලවුණොත් එයාගේ පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ. එයාගේ පැවැත්ම තහවුරු වෙන්න නම් පුළුවන් තරම් මව් ශාකයෙන් ඈතට ව්‍යාප්ත වෙන්න ඕන. ඒක නිසා හැම ශාකයකම තියෙනවා හැඩ ගැසීමක් තමන්ගේ ඵල සහ බීජ පුළුවන් තරම් මව් ශාකයෙන් ඈතට ව්‍යාප්ත කරගන්න. තමන්ගේ ඵල සහ බීජ මව් ශාකයෙන් ඈතට ව්‍යාප්ත කරගන්න කිසියම් හැඩ ගැසීමක් අනුවර්තනයක් ශාකවල තියෙනවා. දැන් ශාකයක ඵල සහ බීජත් තනිවම ඈතට ව්‍යාප්ත වෙන්න බැහැ.
ඒ සඳහා ඒගොල්ලෝ බාහිර කාරකවල සහය ලබනවා. ලියන්න චුට්ටක් මෙහෙම ඵල සහ බීජ ව්‍යාප්තිය කියලා ලියලා මාතෘකාව මෙහෙම ලියමු අපි. ශාකයක හටගන්නා ඵල හා බීජ ශාකයක හටගන්නා ඵල හා බීජ මෞෂාකයේ අසලම වැටි ප්‍රරෝහණය වුවහොත් එම ශාකයට අවශ්‍ය සාධක නිසි පරිදි නොලැබීම හේතුවෙන් ශාක හොඳින් වර්ධනය වීම සිදු නොවේ. එබැවින් බීජ හැකිතාක් මෞෂාකයෙන් ඈතට ව්‍යාප්ත වීම සිදුවිය යුතු අතර ඒ සඳහා වරාණ තුල ලියන්න ඵල හා බීජ ව්‍යාප්තිය සඳහා වරාණ වහලා ශාක ක්‍රම 4ක් යොදා ගනු ලැබේ. හරි. හොඳයි දරුවනේ අපි එහෙමනම් ලබන සතියේ මේ ඵල සහ බීජ ව්‍යාප්තිය කියන කොටස කතා කරමු. එවනම් හැමෝටම සුබ රාත්‍රියක්. පන්තියේ නවත්වමු මෙතන.